समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सहस्सम्पिचे गाता अनत्त पद संहिता एकं गाता पदं सेयो यं सुत्वा उपसम्मतीति सद्धर्म श्रवणाभिलाषी ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වන්නේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ ධර්මදේශනා මාලාවේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරගන්න මේ තමයි මේ ජීවිත ගමන මේ සංසාරික දුක් විඳින්න ආපු ගමන අතරින්න සුදුසුම කාලයයි කියන මාතෘකාව ඔස්සේ අබිනිෂ්ක්‍රමණයට මේ සුදුසුම කාලයයි කියන මාතෘකාව ඔස්සේ කරගෙන එන ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. ඉතින් ඔබ දන්නවා අපි කතා කරගෙන ඉන්නේ මේ අට්ඨාරස විපස්සනාවක් පිළිබඳව. අද දවසේ අපිට කතා කරන්නට තියෙනවා තවත් අනුපස්සනාවන් කීපයක් පිළිබඳව. විශේෂයෙන්ම පින්ගන්දි සිහිපත් කරන්නට ඕනි මේ වර්තමාන කාලයේ මේ බොහොම නූතන ලෙස ධර්මය කතා කරන්නට යන සමහරු කූට භික්ෂුන් වහන්සේලා සහ කීප දෙනෙක් විසින් මේ ධර්මය පිළිබඳව ඥානිය නැති අල්පශ්‍රුත අනුවන බෞද්ධයන් අල්ලගෙන ධර්මය වෙනුවට ධර්මය යයි ධර්මයේ හැඩරුව තියෙන තරකයට අහු වෙන තරක කරන්න පුළුවන් තරකයෙන් අවබෝධ කරගන්න අර පඬිතයයි සමාජ සම්මත පඬිතයයි කල්පනා කරන ඇත්තන්ට ගැළපෙන පරිදි බුදුදහම වෙනස් කරමින් යනවා. ඉතින් මේකට ඔබ විසින් කළ යුතු හොඳම දේ තමයි ඔබ විසින් බුදුදහම පිළිබඳව මොකද්ද මේ ධර්මය කියන එක පිළිබඳව මනාව අවබෝධයක් ඔළුවට ගන්න ඕනේ. පිළිගන්නේ මම ඔබෙන් ඇහුවොත් ඔබ භාවනා කරලා ඔබට මොනවද මේ වෙනකොට ලැබුණේ? භාවනාවෙන් ඔබට මොනවද ලැබෙන්නේ කියලා ඔබ මගෙන් ඇහුවොත්. ස්වාමීනි භාවනාවෙන් මොනවද කෙනෙක්ට ලැබෙන්නේ කියලා ඇත්තටම කෙනෙක්ට භාවනාවෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. ඔය තමයි ඇත්ත. කෙනෙක්ට භාවනාවෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. ඉතින් භාවනාවෙන් අපිට වුණේ තිබ්බ දේවල් ටික නැති වෙච්ච එක. කියන්නේ මුකුත් ලැබුණේ නැහැ. තිබ්බ දේවල් නැති වුණා. මොනවද? දිරා යන ස්කන්ධ කෙරෙහි තිබ්බ බලාපොරොත්තුව. අතහැරලා දාලා යන්න වෙන භෞතික සම්පත් පිළිබඳව බලාපොරොත්තුව. භවගාමී ගමනේ ඇහැක් පිනවන්න ඕනි, කන පිනවන්න ඕනි, නාසය පිනවන්න ඕනි, දිව පිනවන්න ඕනි, ශරීරය පිනවන්න ඕනි, ඉන්නකම් හොඳට ඉන්න ඕනි කියන හිස් පටු සංකල්පය. මේවා අපිට නැති වුණා. ඇයි? පිනවීමෙන් වැඩක් නැති ස්කන්ධ. පිනවීමෙන් අර්ථයක් නැති ස්කන්ධ. පිනවා යන ජීවිත ගමනේ වෙහෙස. කොතරම් පිනවුවත් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයට දාසකම් කර ඉන්න වෙනවා මිසක ඒකෙන් එතර වීමක් නැති බව. ඒක ඉවරයක් නැති බව. ඒකේ කෙලවරක් නැති බව. එහෙම පිනව ඉඳලා අවසානයේදී ඔක්කොම දාලා හීනෙන් නැගිට්ටා වගේ මේ සැප සම්පත් සියලුම සංස්කාරයන් අතහැරලා දාලා වර්තමාන වශයෙන් පවතින. යන්න වෙන්නේ අනාගතයකට නම් අනාගතෙත් කොයිතරම් සැප ලැබුවත් වැඩක් නැහැ කියන සංකල්පයත් එක්ක. ඒ කියන්නේ ඇයි මේ සංස්කාර ධර්ම නිරුද්ධ වෙලා යනවා. ඒකනේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කය නිරෝධෝ නිබ්බානಂತಿ. මේ සංස්කාරයන් ඇතිතන සපක් නැති බවත් යම් තැනක සංස්කාරයන් ඇත්නේ නම් එතන ඇත්තේ දුකක් පමණක් බවත් වටහා ගන්න කෙනා කල්පනා කරනවා සංස්කාර එක්ක සංසාර ජීවිතයේ විඳින සැපෙන් කුමන අර්ථයක්. ඒ නිසා මේ සංස්කාරයන්ගේ සබ්බ සංකාර සමතෝ මේ සංස්කාරයන්ගේ සමතයකටපත් වීම සබ්බූපදී පටිනිස්සග්ගෝ. උපදි කියන්නේ මෙතනදී කෙලස් වලට. මේ කෙලස් ධර්මයන්ගේ නැවත අතහැරින තැන අතහැරිච්ච තණ්හක්කය තණ්හාව නැති තැන
මේ සංස්කාරය නිරුද්ධ වෙච්ච තැන මේක හරි සැපයි. අතහැරෙන තැන සංස්කාරයන්ගේ නිරුද්ධ වෙන තැන සනීපයි සැපයි ප්‍රණීතයි කියලා කල්පනා කරන යෝගාවචරයට. එතකොට තමයි නිර්වාණය අහුවෙන්නේ. මේ හොඳට මතක තියාගන්න මේ ලෝකයේ තියෙනවා ධර්මතාවයන්ගේ කෘත්‍යය ස්වභාවය සහ ලක්ෂණය කියලා තුනක්. මොනවද? කෘත්‍යය ස්වභාවය සහ ලක්ෂණය. කෙනෙක් මේ ධර්මතාවයන්ගේ කෘත්‍ය දැක්කට කෘත්‍යයෙන් විතරක් නිවන් දකින්න බෑ. කෘත්‍ය තමයි තර්කයට ගෝචර වෙන්නේ. පින්වත් තේරෙනවද පින්වත්නි? දැන් අපි කර්මස්ථාන දෙන ආචාර්යවරුන්නේ. ඒක අපි දන්නවා භාවනා කරලා සමහරව අපිට කමටහන් දෙනවා. සමහරව භාවනා නොකර අපිට නිකන් කෘත්‍ය පිළිබඳව කියනවා. පින්වත්නි අපි කියනකොට දන්නවා මේ කියන්නේ ස්වභාවයද ලක්ෂණයද කෘත්‍යද කියලා. කෘත්‍ය කියන එක සාමාන්‍යයෙන් ওই පොයින්ට් එකට කතා කරන්න පුළුවන් කෙනෙක්ට. කියන්නේ අපි කියන්නේ ඉලක්කයට කතා කරන අය කියලා. එහෙම ඉලක්කයට කතා කරන කෙනෙක්ට ධර්මය ආවට පස්සේ තර්ක කරලා මිශ්‍ර කරලා ගන්න පුළුවන්. කටක් තියෙනවා නම්. හැබැයි ධර්මතාවයන්ගේ ස්වභාව ලක්ෂණ පිළිබඳව වටහා ගන්නකම් දැන් උදාහරණයක් බලන්න කෙස් කියන එක ගන්න. කෙස් කියන එක, ලොම් කියන එක, දත් කියන එක දැන් මේ ශරීරයේ තියෙන කොනප කොට්ටාස පිළිකුල්නේ. ඕක අපි දන්නවා. ඔය දන්නේ කෘත්‍ය වශයෙන්. පින්වත්නි ඕකේ ස්වභාව ලක්ෂණ වටහා ගන්න යෝගාවචරයා කෘත්‍ය නෙමෙයි වටහා ගන්නේ ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ වටහා ගැනීම තුළ කුණප කොට්ටාස අරමුණු වීමෙන් විරාගය ඇති වෙනවා. හැබැයි කෘත්‍ය විතරක් අවබෝධ කරගෙන ඉන්න කෙනාට මේ කුණප කොට්ටාසෙන් නැවත නැවත ස්වභාව වශයෙන් ස්වභාව ලක්ෂණ අවබෝධයෙන් නැති නිසා ග්‍රහණය වෙලා රාගය උපදිනවා කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඔබට තේරෙනවා නම් මේ තමයි බුදුදහම. ඒ නිසා නිකම් මේ වාචික තර්කවලට වචනෙන් ගොඩ ගන්න තර්ක ගොඩකට බුදුදහම පාවලා දෙන්න එපා. බුදුදහම ඊට වඩා ලස්සනයි. හිත හදාගන්න තියෙන එකක්. මේ සිත අරමුණු ගන්න හැටි දැකලා තර්ඩ් පාර්ටි එකක් වෙන. තුන්වෙනි පාර්ශවයක් වෙලා දකින්න හිත අනාත්ම වශයෙන් ගිහලා අරමුණු අරගෙන එන හැටි. අරගෙන එන්නේ කුණු ගොඩවල් හොඳයි හිතාගෙන. එතකොට අපි විසින් කළ යුතුයි මේ සිත නිවැරදි කරන එක. සිත නිවැරදි කරාම සිත ගිහලා අරමුණේ වැදිලා අරමුණ උපාදාන කරගන්න නැතුව ආපහු වෙනවා. නච කිංචි ලෝකේ උපාදීයති. අනිශ්චිතෝච විහෙරති. එතකොට තමයි ලෝකයේ පිළිබඳව අනිශ්චිතව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේක හරියට තේරුම් ගන්න තාක් පින්වත්නි ඔබට බුදුදහම අවබෝධ වෙන්නේ නැහැ. එතකන් ඔබ බුදුදහම කියලා හෙට මෙහෙට අතපතක ගා ඉන්නවා මිසක් බුදුදහම කියන එක ඊට වඩා ගැඹුරට විහිදිච්ච කාරණාවක් බව ඔය පින්තුල මතක තියාගන්න. පිටති විපරිණාමානුපස්සනාව කියලා කියන්නේ සිහිපත් කරලා තියෙන්නේ විපරිණාමානුපස්සනාති රූපසත්තකාදී වශයෙන් තන්තම් පරිච්ඡේදං අතික්කම්මං අඤ්ඤතා පවත්ති දස්සනං කියලා. ඒ කියන්නේ විපරිණාමානුපස්සනාව කියලා කියන්නේ රූප සප්තකාදී වශයෙන් රූප සප්තකාදී ක්‍රමවලින් මේක භාවනා ක්‍රමයක්. තන්තම් පරිච්ඡේදං අතික්කම්මං ඒ පරිච්ඡේදයන් ඉක්මවලා අඤ්ඤතා පවත්ති දස්සන අන්‍ය වූ හැසිරීම් වලට අන්‍ය වූ ඉරියව් වලට පත්වීම කියන්නේ වෙනස් වීමට පත්වීම දකින්න ඥාණයට කියනවා විපරිණාමානුපස්සනාව කියලා. වෙනත් විදිහකට කියනවා නම් අතවා තවත් කියනවා නම් uppannassa jarāyaචේව මරණේනච ද්විආකාරේහි විපරිණාම දස්සන කියනවා. uppannassa jarāyaචේව පහළ වූ නාම රූපයන්ගේ uppannassa කිව්වේ ඒකයි. දිරීම jarāyaචේව එත මේරීම පැසීම සහ මරණේනච මරණය කියන්නේ මේක දිරලා ගිහිල්ලා මරණයටපත් වෙලා ද්විආකාරේහි විපරිණාම දස්සන දෙආකාරයකින් මේ කියන්නේ දිරීම මරණය කියන වශයෙන් මේ දෙආකාර වශයෙන් මුල් ස්වરૂපයෙන් නොපැවත මාරු වෙන බවට නැත්නම් පෙරලෙන බවට වෙනස් වීමටපත් වෙන විපරිණාමයටපත් වෙන බවට දකින්න ඥානියට කියනවා විපරිණාමානුපස්සනාව කියලා. පින්වත්නි මේ විපරිණාමානුපස්සනාව කියන භාවනාව සත්වයට අවශ්‍ය වෙන්නේ සත්වයට තියෙනවා වැරදි සංඥාවක් මේ දුව සංඥාව කියන සංඥාව. දුවන් කියලා කියන්නේ මගේ රත්තරන් බෙගන්නේ මේ අපේ ගෙදර ඉන්න දුවට එහෙම නෙමෙයි. මේවා හොඳට දැනගන්න ඕනේ. මේ දුව කියලා කිව්වහම මේ දුව කියන එකෙන් අර්ථ දක්වලා තියෙන්නේ මහ ප්‍රාණ දයන්නත් යොදලා සෑමකල් පවතින නිත්‍ය ස්වභාවයේ පවතින ස්වභාවයක් කියන එක පෙන්වන්නේ. එතෙදි මේ pāli වචනවල මහ ප්‍රාණ, අල්ප ප්‍රාණ, දන්තජ, මූර්ධජ ආදී බෙහෙදයන් පින්වතුල මනාව දැනගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ නිරුක්තිය දන්නේ නැත්නම්. යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්තය. මේ නිරුක්තිය දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයේම දැනගත්තත් පදේ විකංකේය. පදෙන් පදයට හැප්පෙනවා කියනවා. හරියට කවුරුවා කිව්ද? වනේ අන්ධ ගජෝවිය. වනයක ඉන්න අන්ධ ඇතෙක් වගේ පදෙන් පදයට හැප්පෙනවා කියනවා. ඒ නිසා අපේ පින්වතුන්ලා මේවා තේරුම් ගද්දී ඒ ආකාරයෙන් මනාව වටහා ගන්නට උත්සාහ කරන්නට ඕනි. පිටති
මේ රූප සප්තක භාවනා ක්‍රමය කියන එක පිංගුතුල සමහරක් විට අහලත් ඇති. මේක බොහෝ තැන්වල ලියවිලා කියවිලා තියෙනවා. නමුත් මේ පිළිබඳව වටහා ගැනීම හරිම වටිනවා මේ භාවනාව කිරීම සම්බන්ධව විපරිණාමයට පස්සනාවට. පිංගුතුල මේ රූප සප්තක භාවනා ක්‍රමය තියෙනවා. මේ එකක් තමයි රූප සප්තක කියන්නේ 7 ආකාරයකට කරන භාවනාව. තේරුණානේ? 7 ආකාරයකට කරනවා මේ රූප භාවනාව. මොකද්ද? පළවෙනි එක තමයි උප්පත්ති මරණය කියන දෙකෙන්. කියන්නේ උපතත් විපතත් කියන දෙකෙන් పూర్වයත් කෙලවරත් කොටගෙන පවතින මේ ජීවිතය පිළිබඳව තියෙන රූප විදර්ශනාව. තේරුණාද? දැන් ඒ කියන්නේ පින්ගත්නි, දැන් අපි ගත්තොත් මිනිස්සෙක් ඉපදිනවනේ. ඉපදුනාට පස්සේ මැරෙනකන් එයාගේ ජීවිතේ. මෙන්න මෙතනින් පටන් අරගෙන මේ එක ජීවිතයක් මරණයෙන් කෙලවර වෙනවයි කියන එක පටන් අරන් අවසානයේදී මේ රූප සම්මර්ෂණය කියන්නේ අවුරුදු 100ම එකට ගත්ත මේ රූප සම්මර්ෂණය එකක් බවට පත් වෙන කම්ම. තේරුණාද? ඒ තාම සියුම් බවට පත් වෙන කම්ම කරන විදර්ශනාව පටන් ගැනීමේ භාවනාවට කියන උප්පත්ති මරණ දෙකෙන් පිරිසිඳ පවතින ජීවිතය පිළිබඳව වූ කල්පනා. අපිට මේක කරද්දී මෙන්න මෙහෙමයි. පළවෙනියටම දැන් පිටින් අපි ගත්තොත් එහෙම අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් අවුරුදු 100ක් ගමුකෝ අපි 100ක් ජීවත් වෙන මිනිස්සෙක් මෙන්න මේ 100 ඇතුලේ දිරදිරා යන විදිය කල්පනා කරන්නට ඕනේ. මේක ලේසි පින්වත්නි කරන්න මේ පළවෙනි අවුරුදු 30ත් දෙවෙනි අවුරුදු 30ත් තුන්වෙනි අවුරුදු 30ත් නැත්නම් 103කට බෙදුවම දැන් 30 90යිනේ අන්තිම 40ම එකට දාන්න. දාලා පළවෙනි 30ේදී කොහොමද? දෙවෙනි 30ේදී කොහොමද? 60 වෙනකන් තුන්වෙනි 30ේදී කොහොමද? කියන්නේ 60න් පස්සේ 100 වෙනකන් යන ජීවිතේ කොහොමද කියලා පළවෙනි 30 කොයි ආකාරයේද මනුෂ්‍යගේ රූප පවතින යම් ධර්මකට මේක හොඳ වර්ණවත් යම් තරමකට මේක ක්‍රීඩාශීලී යම් තරමකට මේක ආකර්ශනීයයි. හැබැයි දෙවෙනි 60 යනකොට මේක ටිකක් දිරලා යනවා. අවසාන ටික යනකොට නම් පිංගන්නේ හොයාගන්නවත් බැරි තරම් මේක දිරදිරා ගිහලා අර පිංගු තුල අහලා තියෙන මේ දශක 10ක් තියෙනවා. මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, වර්ණ දශකයේ, බල දශකයේ, ප්‍රඥා දශකයේ. හානි ඊළඟට ප්‍රාග්භාර, ප්‍රවංක, මොමෝහ කියන දශකයක් පිළිබඳ. ඒ කියන්නේ 10ක් 10 කොටස් වලට බෙදලා මන්ද දශකයේ පළවෙනි අවුරුදු 10. දෙවෙනි අවුරුදු 10. ක්‍රීඩා දශකයෙන් 10 ඉඳන් 20 දක්වා මේ මන්ද දශකය කියලා කියන්නේ පිංගන්නේ මේ කාලෙදී මිනිස්සයාගේ දැනුම මදයි. දැන් අවුරුදු 10ක් කියන්නේ 5 වසරට වෙනකන්නේ. මේ කාලේ මිනිස්සයාගේ දැනුම මද නිසා මේකට කියනවා මන්ද දශකය කියලා. දෙවෙනි දශකයට කියන්නේ ක්‍රීඩා දශකය කියලා. මේ කාලේ සත්වයක් බොහෝසෙන් ක්‍රීඩා කරනවා. අවුරුදු 10ත් 20ත් අතර කාලය. ඊළඟට තුන්වෙනි දශකය තමයි වර්ණ දශකය කියලා කියන්නේ. මේ කාලෙදී සත්වයාගේ මේ ශාරීරිය බොහොම පැහැපත්. එයා හරීම මේ වර්ණවත් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ දශකයේ තමයි 30න් පස්සේ න 40 වෙනකන් දක්වා තියෙන එක. මෙතනදී මගේ පින්වත්නි සත්වයාගේ බලය වැඩෙනවා. ඒ කියන්නේ එයාගේ ශක්තිය, ශරීරයේ ශක්තිය වැඩෙන කාලය තමයි ඒ කාලය. ඊළඟ 10දී ප්‍රඥාව වැඩෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා හානි දශකය කියන එක. හානි දශකයේදී පින්වත්නි ඔහුගේ ශරීරය පිරෙන්න පටන් ගන්නවා. ඊළඟට එනවා ප්‍රාග්භාර දශකය කියන එක. ප්‍රාග්භාර දශකයේදී අර ශරීරයේ ඉදිරියට බර වීම, ඒකයි මේ ප්‍රාග්භාර කියලා කියන්නේ. කුදු වෙනවා වගේ එකක් වෙනවා. ඊළඟට ප්‍රවංක දශකය වෙනවා. ප්‍රවංක දශකය වෙනවා කියන්නේ ශරීරයට මේ බර වීම වැඩි වෙලා ඉදිරියට වඩාත් බර වෙනවා, වක් ගැහෙනවා කියන එකට ප්‍රවංක කියලා කියන්නේ. මොමෝහ දශකයේදී සත්වයට අමතක වීම අධික කොටගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අන්තිම ටිකේදී. ඊළඟට අවසාන 10 වෙනකොට සයන දශකයේ වැඩි කාලයක් දුබල බව නිසා උට වැතිරලා ඉන්න සිද්ධ වෙනවා. මේ කොටස් 10ට ශරීරය දාලා මගේ මන්ද දශකයේ කොයි ආකාරයේද, මගේ ක්‍රීඩා දශකයේ කොයි ආකාරයේද, මම ඒ කාලේ කොච්චර ශක්තිමත්ද, දැම්මට ඇවිල්ලා තියෙන්නේ හානි දශකයේ නේද, තව හිටන් ඉඳ වෙනකොට මගේ ප්‍රාග්භාර දශකයේ එනවා නේද, ඊට පස්සේ ප්‍රවංක දශකයේ එනවා නේද, මොමෝහ දශකයේ එනවා නේද, ශයන දශකයේ එනවා නේද කියලා ඒ කොටස් වලට අදාළ රූපයන්ගේ ත්‍රිලක්ෂණීය පිළිබඳව කරන මනසිකාර්ය තමයි ඔබ රූප සම්ප්‍රේෂණය දක්වා ක්‍රමානුකූලව අරගෙන යන්නේ. මේවා පින්වත්නි ඒ තැන්වලදී අතුරුදහන් වෙලා යනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මන්ද දශකයේ තියෙන රූප කලාප එන්නේ නැහැ ක්‍රීඩා දශකයට. ක්‍රීඩා දශකයේ තියෙන රූප කලාප එන්නේ නැහැ ඊළඟ දශකයට. එහෙම මේ කාලෙන් කාලෙට මේවා අනිත්‍ය වෙලා යන හැටි භාවනාව තුළින් මනසිකාරය කරන්න ඕනේ. ඉතින් පිටින් මේවා මේ ලේසියෙන් මනසිකාරය කරන්න පුළුවන් ඒවත් නෙමෙයි. ටිකක් විදර්ශනාවක් කරගෙන ඇවිල්ලා තමයි මේ විදර්ශනාවට අපිට බහින්න වෙන්නේ, විපරිණාමානුපස්සනාව කියන එක අවබෝධ කරගන්න. ඊළඟට අපි පින්ගන්නේ මේ අවුරුදු 100 ක්‍රමානුකූලව කඩන අවුරුද්දෙන් අවුරුද්දට ක්‍රමානුකූලව
අවුරුද්දෙන් අවුරුද්දට කඩලා පළවෙනි අවුරුද්දේ තියෙන රූප දෙවෙනි අවුරුද්දට යන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේ තියෙන රූප ඊළඟ අවුරුද්දට යන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ තියෙන රූප ඊළඟ අවුරුද්දට යන්නේ නැහැ කියලා අවුරුද්දෙන් අවුරුද්දට කල්පනා කරනවා. අනතුරු එක අවුරුද්දක් ඍතු තුනට කඩනවා. හේමන්ත, වස්සාන, ගිම්හාන කියන. ඍතුවෙන් ඍතුවට මේ ඍතුවේ තියෙනව ඊළඟ ඍතුවට යන්නේ. ඊළඟ ඍතුවේ තියෙනව ඊළඟ ඍතුවට යන්නේ. ඊළඟ ඍතුවේ තියෙනව ඊළඟ ฤතුවට යන්නේ නැහැ කියලා පින්ගදී මේ කාලය පුංචි කරනවා. අනතුරුව එක මාසයක එක මාසයෙන් මාසෙට බලනවා මේ මාසෙ තියෙනව ඊළඟ මාසෙට යන්නේ නැහැ. මේ මාසෙ තියෙනව ඊළඟ මාසෙට යන්නේ නැහැ. මේ මාසෙ තියෙනව ඊළඟ මාසෙට යන්නේ නැහැ කියලා කල්පනා කරලා බලනවා. අනතුරුව එක මාසෙක කරනවා දවස් 15න් 15ට. ශුක්ල පක්ෂයේ තියෙනව කාල පක්ෂයට යන්නේ. ශුක්ල පක්ෂයේ තියෙන රූප ශුක්ල පක්ෂයේම විනාශ වෙලා යනවා. කාල පක්ෂයේදී තියෙන රූප කාල පක්ෂයේදීම විනාශ වෙලා යනවා. අනතුරුව පිටින් දවසින් දවසට මේක කියනවා. ඊළඟට මධ්‍යහ්නයේ දවල් කියලා මේක ගන්නවා. ක්‍රමානුකූලව මගේ පිටින් ගමන් කරන කල පිය ඔසවන කල ඒ තැන්වලදී ඇති වෙන රූප ඒ තැන්වලදී නැති වෙලා යනවා කියලා පිටින් කල්පනා කරනවා. බඩගිනි කාලයේදී තියෙන රූප සුහිත කාලය දක්වා පවතින්නේ. කියන්නේ බඩ පිරිච්ච කාලය දක්වා. සුදා කාලය කියලා මේක කියන්නේ. සීත කාලයේ පවතින රූප උෂ්ණ කාලය දක්වා පවතින්නේ නැහැ. මේ පිටින් ක්‍රමානුකූලව කඩාගෙන යනවා. සෝමනස්ස භාවයක් ඇති කාලයක පවතින රූප දෝමනස්ස කාලයේ පවතින්නේ. මෙන්න මේ වගේ ක්‍රමානුකූලව කල්පනාවට ගන්න කෙනාට මගේ පින්වත්නි මේවා ටිකින් ටික සිහි වෙන්න පටන් ගන්නවා. අනතුරුව මගේ පින්වත්නි ආහාරයෙන් හටගන්න රූප ඒව වෙනස් වෙලා යන හැටි. ඍතුවෙන් හටගන්න රූප වෙනස් වෙලා යන හැටි. කර්මයෙන් හටගන්න රූප වෙනස් වෙලා යන හැටි. චිත්තයෙන් හටගන්න රූප වෙනස් වෙලා යන හැටි. ධර්මතා පිළිබඳව රූප කියන මේවා විදර්ශනා කළ ඒව වෙනස් වෙලා යන හැටි කල්පනා කරන කෙනාට මේ රූප සප්තක භාවනාව වැඩෙනවා. මේ පිළිබඳව විශේෂ සටහනක් තියෙනවා පිටින් පටිසම්භිදා මග්ග අට්ඨගතාවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය මේකට කියලා තියෙනවා. මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව. ඒක අපි පස්සේ ඊළඟට කතා කරනවා. සහ කයානුපස්සනාව කරන යෝගාවචරයට උපදිනවනේ අර අන්වය භංග ඥානයක් කියලා. ඒකට කියනවා වයානුපස්සනාව කියලා. වයානුපස්සනාව හේතු කරගෙන සියලු ධර්මයන් වෙනස් වෙලා විනාශ වෙලා යන ස්වභාවයෙන් පවතින්නේය කියලා දැනගන්න ඥානීට කියනවා විපරිණාමානුපස්සනාව කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කාරණාවට අනුව භංග ඥානයේ මුහුකුරාගේ අවස්ථාවට තමයි මේ විපරිණාමානුපස්සනාව කියලා කියන්නේ. මේක විදර්ශනාව ඇතුළේ උපදින ඥානයක්. මේවා හිමින් සැරේ දැනගන්න, මේවා දැනගෙනවත් තියාගන්න පසු කාලීනව භාවනාවන් ඔස්සේ මේ තැන් වලට හිත වඩන්නේ කොහොමද කියන කාරණාව අපි කියලා දීමට කල්පනා කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන පිළිගන්නේ මේ නිමිත්ත සංඥාව දුරු කරන අනිමිත්තානුපස්සනාව කියන එක පිළිබඳව. නිමිත්ත සංඥාව කියලා කියන්නේ පිළිගන්නේ දැන් ඔය අපි සංකාර නිමිත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ පිළිගන්නේ දැන් සංස්කාරයන් වල මේ සමූහ ඝන සන්තති කියන මේ ප්‍රඥප්ති නිසා සංස්කාරයන් ප්‍රකට කරනවනේ එක්තරා නිමිත්තක් පිළිඹු කරනවනේ එක්තරා නිමිත්තක්. මේ දේහයක් ද්‍රව්‍යයක් විදිහට සංස්කාර එකතු වෙලා එළියට ප්‍රකට කරන නිමිත්තට කියනවා සංකාර නිමිත්ත කියලා. මේක නිසා තමයි කියන්නේ නිමිත්තන්ති සංකාර නිමිත්තන් කියලා දෙනවා. එතකොට අනිමිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද? සංකාර නිමිත්තන්ති සංකාරාණං සමූහාදි ඝන වශයෙන් සකිච්ච පරිච්ඡේදතායච සවිග්ගහණං වියෝපට්ඨානං කියලා කියනවා. මෙතන කියන්නේ මගේ පින්වත්නි සකිච්ච පරිච්ඡේදතාය කියලා කියන්නේ ඒ සංස්කාරයන්ගේ කෘත්‍ය පිළිබඳව තියෙන පිරිසිඳීම. සොකීය කෘත්‍ය, සොකීය ස්වභාවය, සොකීය ශනය, සොකීය අරමුණ කියන පිරිසිඳීම ඇති කරගන්න කෙනාට කියන අනිමිත්තානුපස්සනාව ඇති කරගත්තා කියලා කියනවා. පින්වත්නි මෙන්න මේ විපස්සනා භාවනාවක් වඩන්නේ නැති සාමාන්‍ය පුද්ගලයෙක්ට යන විට, ඉන්න විට, හිඳින විට, සතපෙන විට, නාන විට, දිගෑරෙන විට, නැවිලා ඉන්නකොට වගේ මේ කායික ඉරියව් පවත්වද්දී ඒ රූප සංස්කාරයෝ ඒ වගේම දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස විඳීම, පහස විඳීම, කල්පනා කිරීම ආදී නාම සංස්කාරයොත් ద్వාරහයේ ප්‍රකට වෙන වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ස්වභාවයන් මේවා පින්වත්නි ධර්ම වශයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. ඉරියව් වශයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ කොහොමද? වෙන එකක් විදිහට බෙදිලා ප්‍රකට වෙනව නෙමෙයි. මේක හුදු මේ ෂණ අවස්ථාවක් විතරක් කියලා ප්‍රකට වෙන්නේත් නැහැ. සත්‍යවාදීව මේක ප්‍රකට වෙන්නෙම ද්‍රව්‍යයක්, සටහනක් ආදී වශයෙන්මයි. එකක් ඒකකයක්, එක ඝණයක් එක්කෙනෙක් වශයෙන්ම ප්‍රකට වෙනවා මිසක් නිත්‍ය ලෙස පවතින දේහයක්, සටහනක්, වස්තුවක් වශයෙන් සිතා බලලා ඒ විදිහටම මේක අල්ල ගන්නවා මිසක් මේ ඝන ප්‍රඥප්තිය
බිඳලා බලලා සංකාර නිමිත්ත කඩලා බලන්න ඥානයක් සාමාන්‍යයෙන් භාවනා නොකරපු කෙනෙක්ට නැහැ. නිච්ච නිමිත්තක්, දුව නිමිත්තක්, නැත්නම් සස්සත නිමිත්තක් තමයි පින්වත්නි මේ යෝගාවචරයේ නොවන විපස්සනා භාවනා නොවඩපු අයට මේක අහුවෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් පින්වත්නි ඔන්න බලන්න දැන් සමහරු කියනවා අද වෙනකොට භාවනා කරන්න ඕනේ නැහැ කියලා. පින්වත්නි බලන්න මේක කොයිතරම් සාහසික ප්‍රකාශයක්ද කියලා. දැන් මේ විපස්සනා භාවනාව නොවඩා මේ ඉරියව් පිළිබඳව සුදුමා මේ කියන්නේ ශනමාත්‍ර වූ නාම රූපයන්ගේ ස්වභාවය පිළිබඳව මේ වේගයෙන් වැඩ කරන නාම රූප ධර්මතා පිළිබඳව අවබෝධ කරගන්න ක්‍රමයක් නෑ පින්වත්නි. ඒ නිසා මේවා මේ භාවනාවෙන්ම අවබෝධ කරගත යුතු ඥාන. සංස්කාරයන් අනිත්‍යයි කියලා දැනගන්න ඥානය අනිච්චානුපස්සනාව කියවනේ. එන්නේ අනිච්චානුපස්සනාව එකතු වෙලා. ඒ කියන්නේ නිමිති වල ප්‍රතිවිරුද්ධ පැත්ත මතක් කරලා දෙන නිසා තමයි මේකට අනිමිත්ත කියලා කියන්නේ. ඒතර මේ අනුපස්සනාව දැන් අනිමිත්ත වශයෙන් අනිත්‍යයි කියලා භාවනා කළ හැකි නිසා මේ දෙකම එකතු කරලා කරන්න පුළුවන් මේ භාවනාවට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. එතකොට මේ අනිමිත්තානුපස්සනාව පිළිබඳව විසුද්ධි මාර්ගෙත් විශේෂයෙන්ම සඳහනක් කරනවා යස්මා පනේස අනිච්චානුපස්සනාය සංඛාරාණං ඝන විනිභෝගං කତ୍වා. මේ සංස්කාරයන්ගේ ඝන විනිභෝගය කොට ඒ කියන්නේ සංස්කාරයන් එකක් පිඬුවක් ඒකත්වයෙන් ඒක ඝනයක් ලෙසට ප්‍රකට වෙන ඝන ප්‍රඥප්තිය කඩලා කତ୍වා නිච්ච නිමිත්ත දූව නිමිත්ත සස්සත නිමිත්තානි පජහන්තෝ ආගතෝ තස්මා නිමිත්තෝ. මේ නිත්‍ය දූව සස්සත කියන නිමිති පැහැදිලිනේ. මේවා බැහැර කොට ආගතෝ පැමිණියේ ඒ නිසා කියන තස්මා අනිමිත්තෝ අනිමිත්තානුපස්සනාවයි විවහාර කරනවා. පින්වත්නි මේ විපස්සනාව වඩන කෙනාට මේ රූප අතරක් නොතබාම මනසිකාරය කරන නිසා මේක භාවනා කරන යෝගාවචරයට මේ ద్వාර 6යි පැනෙන ප්‍රකට වෙන මේ සංස්කාරයන් ද්‍රව්‍යයක් සටහනක් වශයෙන් නෙවෙයි ඒකකයක් ඒක ගණයක් වශයෙන් නෙමෙයි නිත්‍ය ලෙස පවත්නා ලෙසට නෙමෙයි දිගින් දිගට විස්තීරව පවතින ලෙසට නෙමෙයි ඇත්ත වශයෙන්ම පින්වත්නි ඉරියව් ධර්ම ස්වභාව වශයෙන්ම ප්‍රකට වෙනවා. වෙන වෙන එකක් ලෙසට බෙදී ප්‍රකට වෙනවා. කාලයේ වශයෙන් එකම ක්ෂණයක් පවතින ආකාරයෙන් ප්‍රකට වෙනවා. පහළ වෙලා ක්ෂණයක් තුළ විනාශ වෙන ස්වභාවය දකිමින්ම පින්වත්නි සංස්කාරය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙලෙස ප්‍රකට වෙන භංග ඥානීය සමෘද්ධ යෝගාවචරය. මේකට කියන්නේ භංග ඥානීය සමෘද්ධ අවස්ථාවක්. එම සංස්කාරයන් මානසිකාරය කරන භාවනා වාරයක ප්‍රකට වෙන ආකාරයටම පින්වත්නි විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා, බිඳිලා යනවා, අභාවයට යනවා. අනිත්‍ය වෙලා යනවා කියලා දකින්නකොට පින්වත්නි ඒ සංස්කාරයන් මත නිට්ටයක් වස්තුවක් ඒකත්වයක් නිත්‍ය දේහයක් නිත්‍ය සටහනක් වශයෙන් තදින් බැඳී ගන්නා කෙලෙසයන් පින්වත්නි පහළ වෙන්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත පහළ වෙලා සංස්කාර ඝන නිමිති බැහැර කරලා විසුද්ධියටපත් වෙනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. මේකට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. පින්වත්නි මේවා මේ කියලා දෙන්නෙත් ඇයිද කියලා ඔය පින්වතුන්ට සමහරකට ගැටලුවක් එනවා. ඉතින් පින්වත්නි මේවා කියලා දෙන්නේ හේතුවක් තියෙනවා. මොකද මේ බුද්ධෝත්පාද කාලයේ මේ ඥානය මේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවනේ. ත්‍රිපිටක ධර්මයේ මේ හැමදේම සඳහන්. එතකොට ත්‍රිපිටක ධර්මයේ දන්නේ නැති ඇතම් අඥානයන් මම ධර්මදේශනාව පටන් ගද්දිම මාතෘකා කළේ ඒකයි. ඇතම් අඥානයන් මේ ත්‍රිපිටක ධර්මයේ බොරුවක් කියලා ත්‍රිපිටක ධර්මයේ තියෙන සමහර දේවල් වල වැරදි තියෙනවා කියලා ඒ වැරදි පසුකාලීනව එකතු වෙච්ච බමුණු මත කියලා එක එක ඒවා කියනවා පින්වත්නි. හරිද? එක එක ඒවා කියලා මේවා මේ බැහැර කරන්න යනවනේ. දැන් මගේ පින්වතුන්ලා මේ නිර්වාණයට යන මාර්ගයේ පැතිකඩ මොකක් හරි මේ අප්පනීතානුපස්සනාවක් තියෙන බව. ඊළඟට ඝන විනිභෝගේ. දැන් බලන්න මේක ඔබ අහන් හිටියානම් මේක පින්වත්නි කනින් අහලා ඔළුවෙන් ආපහු යවන්න එපා. හරිද? දැන් මේ කතාව ඔබ අහගෙන හිටියානම් ඔබ දන්නවා මේ විදර්ශනාව ඇතුලේ ඝන විනිභෝගය කියලා එකක් වෙනවා කියන්නේ. ඒතර ඝන විනිභෝගය කියන එක වෙන මාර්ගයක් තමයි ඔබ අහන්න ඕනේ. ඝන විනිභෝගය කියන්නේ මොකද්ද? මේ නාම රූප ධර්මතාවයන් ඒකත්වයෙන් අරගෙන සත්වයා මේ නාම රූප හරීම වේගවත්නේ. නාම ධර්මතා ටික එකක් එක එක චිත්තී එක එක ආරම්මන අරමුණු කරගෙන පහළ වෙනවා. ඇහැට රූපයක් එද්දි චක්කු විඥානය පහළ වෙනවා. කනට ශබ්දයක් එද්දි සෝත විඥානය පහළ වෙනවා. නහයට ගඳක් සුවඳක් දැනෙනකොට ඒ විඥානය පහළ වෙනවා. දිවට රසක් දැනෙනකොට ඒ විඥානය පහළ. කායට ස්පර්ශය දැනෙනකොට ඒ විඥානය. අනිත් වෙලාවට මනස මනෝද්වාරයෙන් කැඩලා ගිහිල්ලා ධම්මාරම්මන අරමුණු කරගෙන ජීවත් වෙනවා. දැන් පිටින් ඔබට මේක ධර්මතාවයක් කියන එක වැටහෙන්න එපයි. ඇහැ ඉස්සරහට රූපයක් ආවම චක්කු විඥානීය කියන එක අපි උපද්දවනව නෙමෙයි. උපද්දවන පුද්ගලයෙකුත් නැතුව අපේ උත්සාහයක් නැතුව චක්කුංච පටිච්ච රූපේච ඇහැට රූපයක් ගැටුණාම චක්කු විඥානීය කියන එක ඇති වෙනවා. කොහොමද ඇති වෙන්නේ? ඒ තමයි චිත්ත නියාමය. ඒ තමයි ලෝක ධර්මතාවය. ඒ ලෝකේ ස්වභාවය. ස්වභාව ධර්මය. ඉතින් පින්වත්නි
මෙන්න මේ නාම ධර්මතාවයන්ගේ ශීඝ්‍ර පහළවීම ඊළඟට රූප ධර්මතාවයන්ගේ පූර්ව භවයේ තියෙන දැන් අපි රූප ඇතිවීමට හේතුව කියනවානේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර සහ නිබ්බති ලක්ෂණය කියන එක. මෙන්න මේ දේවල් නිසා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන තිරෙන් පිටපස්සේ තියෙන හේතු වෙලා මේ ජීවිතය අපි ගත්තොත් කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන රූප කලාපයන් එකතු වෙලා කර්මානුරූපී ඇතිවෙන රූප කලාපටියකුත්, ඍතුවට අනුරූපී ඇතිවෙන රූප කලාපටියකුත්, අපි ගන්න ආහාරය නිසා ඇතිවෙන ඕජා ගුණයෙන් ඇතිවෙන රූප කලාපටියකුත්, අපේ සිතවිලි නිසා ඇතිවෙන රූප කලාපටිකකුත් කියන සතරාකාරයක රූප සමුට්ඨාන ධර්ම නිසා අපේ කයේ රූප කීපයක් උපදිනවා. අපි උපද්දවන්නව නෙමෙයි. අර හේතු නිසා ඒව උපදිනවා. මෙන්න මේ උපදින රූප සහ ඒ රූප ඇසුරු කරගෙන පවතින නාම ධර්ම පරම්පරාවට සත්වයා සත්වෙක් ඉන්නවයි කියලා ඝන සංඥාවක් පටව ගන්න. මෙන්න අහවලා එනවා. මෙන්න සුනිල් එනවා. මෙන්න කමල් එනවා. මෙන්න නිමල් එනවා. මෙන්න සාන්ති එනවා. මෙන්න අරය එනවා. මෙයා එනවා කියලා පින්වත්නි ඝන සංඥාවක් පටව ගන්නවා. ඝන සංඥාව පටවා ගැනීම නිසා ඒ ඝන සංඥාවේ සත්වයා මුලා වෙනවා. එතකොට ඔන්න සත්පුද්ගල භාවයේ පෙනෙන තැන. සත්වයාට සත්වයේගේ සත්පුද්ගල භාවයේ පෙනෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඝන ප්‍රඥප්තිය කියනවා. ඊට සමූහ ප්‍රඥප්තිය. මේ නාම රූප ධර්මතාවයන් ඒකත්වෙන් මෙහෙම ඇලිලා වගේ එකට එක හැඩයක ඉන්නවා. සංස්ථාන සටහන මේක අපිව මුලා කරන එක විදිහකට මේ දේවල් පින්වත්නි සත්වයට නාම රූප පිළිබඳව ගෙනල්ලා දෙන්නේ වැරදි සංඥාවක්. මේ නිසා මේවා දැනගෙන ඝන විනිබ්බෝගං කତ୍වා. අන්න දැන් ඔබ දන්නවා විදර්ශනා මාර්ගයේ යනකොට නිකන් මේ එළවලු හිටෝලා කුඹුරු කොටලා බණ විතරක් කාලා කියන දේශනාවල් කන තියාගෙන ඉඳලා විතරක් මේක තේරුම් ගන්න බෑ. මේ ඝන විනිබ්බෝගය වෙන්න ඕනේ. ඉතින් ඒ ඝන විනිබ්බෝගය ඔබට බණ විතරක් කාලා වෙනවා නම් අනේ සාදු සාදු. ඒ ඝන විනිබ්බෝගය ඔබට බණ අහලා විතරක් වෙන්නේ නැත්නම් ඔබට මේ වෙනකන් අවුරුදු 60ක් 70ක් බණ අහලා 40ක් 50ක් බණ අහලා අඩුම ඝන විනිබ්බෝගය කියන්නේ මොකද්ද කියලාවත් ඔබ දන්නේ නැත්නම් ඔබ බණ ඇසීම දැන් පැත්තකට දාලා අර ගිහිල්ලා රේරුකාණි ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමයේ පොත හරි අරගෙන භාවනා කරන්න පටන් ගන්න. මේ යථාර්ථය කල්පනා කරන්න පටන් ගන්න. නැත්තම් මගේ පිංගන්දි කොහොමද මේ සසරෙන් එතර වෙන්නේ? මේ බුද්ධෝත්පාද කාලයේ ලැබිච්ච වෙලාවේ ඔබ කොහොමද මේ සාංශාරික ජීවිතය ඉක්මවන්නේ? ඒ නිසා මේවා ඔළුවේ තියාගන්න ඕනි. ඊළඟට අපිට කතා කරන්න තියෙන පිංගන්දි අප්පනිහිතානුපස්සනාව පිළිබඳව. අප්පනිහිතානුපස්සනාව අපි ගන්න මේ ප්‍රනිදිය කියන මේ ප්‍රාර්ථනාවල් වලටනේ ප්‍රනිදි කියලා කියන්නේ. පිංගන්දි සත්වයට තියෙනවා නිතර මේ ප්‍රාර්ථනා කරන ස්වභාවයක්. පිනක් දහමක් කරලා වුණත් එක එක ප්‍රනිදි පිළිටවනවා. දැන් පින්වත්නි මේ සත්වයාට ඔය සසර ජීවිතේ මොනවා කිව්වත් පින්වත්නි මේ දැන් අපේ සත්වයා සාංශාරිකව ප්‍රාර්ථනා කිරීම කියන එක सिद्ध කරනවානේ. ඒ සාංශාරික ප්‍රාර්ථනාව සත්වයා හරියට सिद्ध කරන ප්‍රාර්ථනාවක්. සත්වයා තමන්ව නිවන් දක්වන්න උත්සාහ කරන්නේ සමහරක් විට නිර්වාණී එවැනි ශාන්ත ස්වභාවයක් තමන්ට ලැබෙයි කියන මේ අපේක්ෂාවෙන්. ඇත්තටම පින්වත්නි නිර්වාණය වගේ තැන්වලදී දැන් මේක තමයි මේක තියෙන සියුම් බව. ඒ වගේ මේ අපිට ලැබෙන මුකුත් නැහැ. තියෙන්නේ නැති වෙන දේවල්. නිර්වාණයේදී හැමදේම නැති වෙනවා. ඒ නැතිවීමම සැපක්. මිසක් නිර්වාණයේදී යමක් ලැබෙන්නේ නැහැ. ඒතර භාවනාව ඇතුලේ මම එකයි කිව්වේ ධර්මදේශනාව ඇතුලේ මේ භාවනාවේ මුකුත් ලැබෙන්නේ නැහැ පින්වත්නි. භාවනාවේදී වෙන්නේ ඔබට තියෙන දේවල් නැති වෙන එක. ඒ නැතිවීමෙන්ම උපදින විවේකජම් පීතිසුඛං. ඒ විවේකයෙන්මයි ජනිත වෙන්නේ විවේකජම්. විවේකයෙන් ජනිත වෙන ප්‍රීතිය සුඛය සොම්නස මේක තමයි යෝගාවචරයේ ආහාරය බවට පත් වෙන්නේ. එතකොට සත්වයට තියෙන ඔය දැන් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියක් ලැබෙනවා මේ පින කරාම. මෙහෙම කරාම සක්‍ර දේවේන්ද්‍රය වෙන්න පුළුවන්. මෙහෙම කරපු අයට කවදාවත් ගබඩා හිස් වෙලා නැහැ. දැන් කුටි පූජා කරාම කවදාවත් මේ වෙලා නැහැ. මේවා කිව්වට පස්සේ සත්වයා මොකද කරන්නේ? ඒ ප්‍රනිදිය ඔස්සේ පින්වත්නි කුටි පූජා කිරීම අරම සියලු දේවල් කළ යුතුයි. හරිද? මොකද මේ සාංශාරික ගමනට ආහාරයක් වැටෙන්නත් එපයි. නිවන් දකින්නක. නමුත් නිර්වාණය කියන එකත් එක්ක අල්ලනකොට ඒ ප්‍රනිදිය තමයි ඔබව සංසාරෙත් යන්නේ. ඒ නිසා පින්වත්නි මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ආදී දේවල් කල්පනා කරලා මේවා මොහොතක්වත් නතර නොවි දිගින් දිගටම Tamanගේ సంతානිය පෙළෙන බව කල්පනා කරන එකට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. අපි කලින් කතා කළානේ. මෙන්න මේ පණිහිත කියලා කියන්නේ දුක්ඛානුපස්සනාව නිසාම ඇතිවෙන ප්‍රනීතභාවය දුරු කරන පණිහිතභාවය දුරු කරන කියන්නේ දැඩිව ඇලීගෙන බැඳීගෙන ගැනීම ප්‍රතික්ෂේප කරන ස්වභාවයට කියනවා අප්පනිහිතානුපස්සනාව කියලා. ඒක අර අවස්ථාවේම වර්ධිත අවස්ථාවක්. මේ අනුපස්සනාව වඩන යෝගාවචරය අප්පනිහිතානුපස්සනාව දුක්ඛානුපස්සනාව මුල් කරගෙන වඩන යෝගාවචරයට කියන්නේ ප්‍රනිදි නැත්නම් මේ ඇලීගෙන බැඳීගෙන ගන්න දේවල් දුරු වෙලා ගිහිල්ලා
නිම වෙලා ගිහිල්ලා සංස්කාර පිළිබඳව ප්‍රාර්ථනා කියන එක නැති වෙනවා. මොකද දන්නවා සත්වයා මේ සංස්කාරයන්ගේ ලැබීමක් ලැබුවොත් සංසාර ජීවිතේ මේවා ෂය වෙලා යනවා. සංස්කාර හීන වගේ. හීන දකින්නකොට හොඳයි. නැගිටතර පස්සේ මුකුත් නැහැ කියලා දැනගත්තට පස්සේ ඒවා ක්‍රමානුකූලව දුර වෙලා යනවා කියන එක පිළිගන්නේ ඒකාන්ත සත්‍යයක්. ඉතින් ඊළඟට අපිට කතා කරන්න ඉතුරු වෙන ශුන්‍යතානුපස්සනාව පිළිබඳව. ශුන්‍යතානුපස්සනාව පිළිබඳව දීර්ඝ විග්‍රහයක් ඉදින් කරන්න ඕනි කරනවා නම් අනත්තානුපස්සනාවෙන් අවබෝධ වෙන ධර්මතාවයක් තමයි මේක. නමුත් අනත්තානුපස්සනාව සමෘද්ධ නොවුනොත් යම් යෝගාවචරයේ මොකද මේ අනත්තානුපස්සනාව හරිසියුම් මේක සමෘද්ධ නොවුණු භාවයට ආවොත් ඒ නිසාම මේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියන ආත්මයක් ඉන්නවා කියන සංඥාව සත්වයට එන්න පුළුවන්. ඒ නිසාම අර භංග ඥානී සමෘද්ධ භාවයෙන් ශක්තියෙන් ඝන හතර බිඳලා අනත්තානුපස්සනාව මනාවකට වඩන තැනැත්තට මේ ධර්ම සමපාත වීමෙන් ඇතිවෙන චක්ෂු විඥානාදීන් නිසා ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මතා රාශියක් පමණක් තියෙන බවත් නැත්තම් සත්වයක් පුද්ගලයෙක් කියන සංඥාවක් නැති බවත් වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසාම මේ අනත්තානුපස්සනාව මගින් ආත්මයක් නැහැ කියලා දැක බලා ගන්න ස්වභාවයේ වර්ධිත අවස්ථාවකට කියන ශුන්‍යතානුපස්සනාව කියලා. පින්වත්නි දැන් සාමාන්‍යයෙන් සත්වයාට දැනෙන්නෙම මේ මම බලනවා මට ඇහෙනවා මට පේනවා මට දැනෙනවා ඔහොමනේ තමන් සත්වයක් ස්වාමී කෙනෙක් ඉන්නවා කියලානේ. හැබැයි අපිට තේරෙන්න ඕනි මේ ඇහැ කියන චක්කු ප්‍රසාදයට බාහිර රූපාරම්මණය ස්පර්ශ වුණාට පස්සේ එතනදී තමයි විඥානීය කියන එක පහළ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඝට්ටණින් භවංගේ වැදුනට පස්සේ භවංග චලනය වෙලා භවංග උපච්ඡේදනය වෙලා පංචද්වාර වජ්ජන සිතක් පහළ වෙලා චක්කු විඥානීය සම්පටිච්ඡන සම්තේරණ පොත්තපන ජවන්සත තදාලම්බන භවංගාදී දේවල් ඒවා කෘත්‍යයක් විදිහට වෙනවා මිසක් දැන් තමන් කැමති දේවල් වගේම අකමැති දේවලුත් පේන්නේ. ඒකනේ පින්ගනි ධර්ම සමපාතුණා නම් ආයි මේ පනවන්න සත්වයක් නෑ විඥානීය කියන එක ඇති වෙනවා. නැත්තම් අපි නම් ඕක ඇති කරගන්නේ අපිට පුළුවන් නේ අපි අකමැති දේවල් නොබලා කැමති දේවල් විතරක් බල ජීවිතය ගත කරන්න. හැබැයි එහෙම එකක් නෑ. තේරුණාද මගේ පින්ගන්නේ? එනිසා ධර්ම සමපාත වුණා නම් ඒ ධර්ම සමපාත වීම තුල මේ විඥාන හට ගන්නවා. ඒවා එකට ස්වාමි කෙනෙක් පනවන්න පුළුවන් කමක් නෑ. ස්වාමි කෙනෙක් පැනවීම පිළිබඳව හිතන්නවත් පුළුවන් කමක් නෑ කියලා හිතන්න තැනට කියනවා ශුන්‍යතානුපස්සනාව කියලා. සත්වයේක් පුද්ගලයෙක් නැති නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාවලියක් පමණක් යයි දැන ගැනීමටයි මේ ශුන්‍යතානුපස්සනාව කියලා කියන්නේ. මගේ පින්වත්නි මේවා මතක තියාගෙන දැනගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනි. මේ භාවනාවන් වඩන විදිය පිළිබඳව අපි පස්සේ මේ ධර්මදේශනා මාලාවෙන් පස්සේ මේකින් එක අනිච්චානුපස්සනාව කොහොමද වඩන්නේ, දුක්ඛානුපස්සනාව කොහොමද වඩන්නේ, අනාත්මානුපස්සනාව කොහොමද වඩන්නේ කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු එක එක ධර්මදේශනාව ඔස්සේ. මොකද අපි අභිනිෂ්ක්‍රමණයට කාලයයි කියලා පටන් ගත්ත මේ ධර්මදේශනා මාලාව දැන් මේ අභිනිෂ්ක්‍රමණය කරන්න හේතු තියෙන්නේ මේ තමයි හේතු. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ප්‍රනිදියක් පිහිටවන්න බැරි නිමිත්ත සංඥාවෙන් අපිව රවට්ටන ලෝකයේ රැවටිලා මුලා වෙලා දිගටම යනවද මේ වගේ ඊතර වෙනවද කියන එක පින්වත්නි ඔබ විසින් කල්පනා කළ යුතුමයි. ඉතින් මේවා ඔළුවට දාගන්න අපි හිමින් සැරේ මේ ශුන්‍යතානුපස්සනාව සත්ව පුද්ගල ආත්ම භාවයෙන් පැනවෙන ලෝකය නැති කරන්න පහළ වෙන අනුපස්සනාවක් කියන එක මතක තියාගන්න. ඊළඟට අපිට එනවා පිළිගන්නේ ටිකක් රහබර මාතෘකාවක් අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. මේක ටිකක් ගැඹුරුයි වගේ දැනුණට එහෙම එකකුත් නෑ. අධිපඤ්ඤා ධම්ම විපස්සනාති ආරම්මනංච පටිසංකා කියලා කියනවා. භංගංච අනුපස්සති. ශුඤ්ඤතෝච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනාති කියලා සිහිපත් කරලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අධිපඤ්ඤා ධම්ම විපස්සනාති. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ ආරම්මනංච පටිසංකා. එක් අරමුණක් බිඳෙන්නේ යයි දැනගෙන එක්තරා අරමුණක් බිඳිනවා කියලා දැනගෙන භංගංච අනුපස්සති. ඒ දැනගන්න විපස්සනා සහිත බිඳීම දැනගන්න ඥාණයට කියනවා. අනුපස්සනාවට කියනවා. ශුඤ්ඤතෝ උපට්ඨාන. ආත්මයක් සත්වයක් යන මේ ස්වභාවයෙන් ශූන්‍යයි කියලා උපට්ඨාන පැනෙන ඥාණයට කියනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා. තේරුණාද? ඒ කියන්නේ පින්ගන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි කලින් කිව්වනේ අර භංග ඥානයේදී පින්ගන්නේ මේ ద్వාරහයට ප්‍රකට වෙන අරමුණු බිඳී යනවා කියලා දැනගන්නවා කියලා. එතකොට මේ දැනගන්නවා කියන සිද්ධිය බලන්නකො දැන් සත්වයා තමන්ගේ సంతානෙම්මනේ තමන්මනේ හිතන්නේ මේවා මේ බිඳිය යනවා කියලා. එතකොට පොඩි සත්පුද්ගල භාවය පැනවෙන්න පුළුවන් මම භාවනා කරනවා කියලා. හැබැයි අධිපඤ්ඤා ධම්ම විපස්සනාවේදී මොකද වෙන්නේ? ඒ බාහිර අරමුණුත් ඒ අරමුණු කරන තමන්ගේ සිතත් තමනුත්
ඒකත් හුදු සංස්කාර ධර්මයක් මිසක සත්වයක් පුද්ගලයෙක් හිතනවා කියලා භාවයක් පනවන්න බෑ කියලා සිහිපත් කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. කියන්නේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක ඊටාම දැඩි ප්‍රඥාවක්. තේරුණාද? මේක හරීම සියුම්. ඒ කියන්නේ මේ නিত্য භාරකාර වූ ස්ථීර වූ සාර වූ ආත්මයක් නෑයි කියලා දැනගෙන පහදින විපස්සනාවට තමයි කියන්නේ මේ බලවත් ප්‍රඥාවට තමයි කියන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. අපි කියන්නේ මේක විපස්සනා ඥානයක්. තේරුණාද? මේක විදර්ශනා ඥානයක්. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියන්නේ. එතකොට මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නිත්‍ය සාර භාවයක් නැති බවත් ආත්මයක් සාරයක් නැති බවත් මනාලෙස දුටු බැවින් අන්න එකට කියනවා සුට්ටු දිට්ඨ කතා. සාරාදාන අභිනිවේෂ කියන එක මේකෙන් දුර වෙන්නේ මගේ පිංගන්නේ. නිත්‍ය සාර වූ ස්ථීර වූ ස්වාමී වූ ආත්මය නැහැ කියලා පිංගන්නේ වෙන යම් ප්‍රහාණයක් තියෙනවනේ. ඒ ප්‍රහාණය පිණිස වෙන භාවනාවට කියන අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. ඒතකොට මේක මේවා පිංගන්නේ එක්තරා විදිහකට ගුරු ඇසුර ළඟ තියාගෙන ගුරු ඇසුර මත පිහිටලා ගුරු ඇසුරෙන් වටහාගත යුතු ධර්මතා. තේරුණාද? මේවා එහෙම වටහාගත්තේ නැත්නම් ඔබට සංසාර ජීවිතේ වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ඇයි ගුරුවරයෙක් නැතුව අපි කොහොමද මගේ රත්තරන් පිංගන්නේ මේවා තේරුම් ගන්නේ? එන්නේ නිසා ඔය අනාගත බය සූත්‍රවලදී ඔබට නිතරම කියලා තියෙන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ කාලය සුලභ භික්ෂා කාලයක්. මේ කාලේ සද්ධර්මයේ තියෙන කාලයක්. ඔබට අසනීපයක් අමාරුවක් නැති වෙච්ච කාලයක්. පඨම සමය අර ဒုတိ ය සමය තතිය සමය කියන සූත්‍රය අරගෙන බලන්න අසමය සූත්‍රය වීර්ය කරන්න සුදුසු නැති කාලේ නෝ අපි ගන්න. ඒ සුදුසු නැති කාලවලින් මිදිලා මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ මේවට බය වෙන්න එපා. මොකද මේවට ඔබට අපි ඉන්න උදව් කරන්න. ඔබ මේවා කරන්න. ඒකයි අපිට පුළුවන් මේ කියලා දෙන්න විතරයි. කිරීම තියෙන ඔබේ අතේ. ඔබ විසින් මේක කළොත් අපි ඔබට මේ කර්මස්ථානීය කියලා දෙන්න උදව් කරන්න උපකාර කරන්න ඉන්නවා. ඒකට බය වෙන්න එපා. මේ ලැබිච්ච වටිනාකම මගේ පින්වත්නි අනේ මන් දන්නේ අපේ වචනවල මේ දුර්වලකමක්ද කියලා ඔබට මේක තේරෙන්නේ නැත්te ඔබේ ප්‍රඥාවේ මොටකමක්ද කියලා හිතෙනවා. නමුත් පින්වත්නි හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් මේ ධර්මතාවයන් පෙරසින්ද දැකලා මේ සසරෙන් මිදිලා යන්න ඔබට අවස්ථාව ලැබිච්ච වෙලාවේ මේ ස්කන්ධ පිළිබඳව කල්පනා කරලා මේ සසරෙන් මිදිලා යන්න ඔබට අවස්ථාව ලැබිච්ච වෙලාවේ ඔබ මේ මොකද කරන්නේ? කෑමෝතනවා, කෑමුයනවා, කැරට් සුද්ධ කරනවා, පොල් ගානවා, බීට් කපනවා, ලුණු සුද්ධ කරනවා. මොනවද මේ කරන්නේ? සසරෙන් මිදිලා යන්න. ආයි මේ ලුණු සුද්ධ කර කැරට් කප මේකත් එක්ක ඔට්ටු වෙන්න ඕනි නෑ එතකොට ඔබට. මේකෙන් මිදිලා යන්න. මිදිලා යන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විපස්සනාවන් පිළිබඳව අහන්නවත් ලැබිලා තියෙන නිසා පින්වත්නි මේ වගේ තැනකදී ඔබට මේ ලෝකයේ පිළිබඳව ඇති වෙන ඕන් නැති තෘෂ්ණාව මේකට මං කියන්නේ. ඒ ඕන් නැති තෘෂ්ණාව නැති කරලා දාන්න පුළුවන්කම ලැබිලා තියෙන වෙලාව නිසායි මේ තරම් මේක බර කරලා කියන්නේ. සමහරකට ඔබට මේ ධර්ම දේශනාව ටිකක් අමාරුත් ඇති. මට ඒක දැනෙනවා. මේක දැන් තේරෙන්නෙත් නැතුව ඇති. හැබැයි මේ ඩ්‍රාෆ්ට් එක ගන්න මොකක්ද මේ කරන්නේ මොනවද මේ වචන මොනවද මේ ටූල්ස් ටික ළඟට ගන්න. මේ උපකරණ ළඟට ගත්තාම තමයි අපිට මේ සත්වයා කියන එන්ජින් එක ගලවන්න පුළුවන්. ගලවුවාම තමයි මේකේ තියෙන ලෙඩ රෝග ටික හදන්න පුළුවන්. ඒ නිසා මේ ටූල්ස් ටික ලං කරලා දෙන්නේ මේ ටික ළඟට ගන්න. පිළිගන්නේ සත්වයා හැමතිස්සෙම තමන්ට අරමුණක් ලැබුණට පස්සේ අරමුණ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. සියුම් තෘෂ්ණාවක් ඇති වෙන්නේ ඒ තෘෂ්ණා සහිත අරමුණ සොයන ස්වභාවයකට බලාපොරොත්තු වෙන ස්වභාවයකටපත් වෙනවා. මෙන්න මේකට කියනවා අරමුණ පරිේශන ස්වභාවයටපත් වුණා කියලා. ඒ පරිේශණය කරන සත්වයාට ඒ පරිේශණයෙන් ලැබෙන යම් රූප ලාභයක් තියෙනවනේ ආරම්මන ලාභයක්. අන්නේ ලාභයට කියනවා පරිේශණය නිසාවෙන් ලැබෙන ලාභය කියලා. දැන් පිටින් පරිේශණය කියන එක නොකලනම් ලාභය කියලා එකක් නැහැ. තේරුණාද මම කියන එක? සත්වයා ආරම්මණයක් දැක්කට පස්සේ ඒ අරමුණ නැවත සෙවීම. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ ප්‍රනිදි කියලා සංස්කාර නිමිති වලට මුලා වෙලා. හරිද? ඕකයි වෙන්නේ. සංස්කාරයන් ප්‍රකට කරන නිමිති වලට මුලා වෙලා ඒ ඔස්සේ ප්‍රනිදි පිහිටවාගෙන මේ ඔක්කොම කවලම් වෙනවා. තේරුණා නේද? ඒවා දුව සංඥාවෙන් අරගෙන ස්ථීරව පවතිනවා කියලා අරගෙන සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාවෙන් අරගෙන ඒවා සැපයි විදියට ග්‍රහණය වෙනවා. මේ ඔක්කොම දුරු වෙන්නයි මේ විපස්සනා ටික දීලා තියෙන්නේ. පරේෂණී නැමති කල්හි ලාභේ නැහැ. පරේෂණී තියනකම් කියන්නේ රූප සෙවීමේ පරේෂණය, ආරම්මන සෙවීමේ පරේෂණය, නාම ධර්මතා සෙවීමේ පරේෂණය තියනකම් ලාභ පින්වත්නි උපදිනවා. ලාභ ලැබුණට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට විතර්ක කොඩනගල ඒ පිළිබඳව විනිශ්චය කරගන්නවා. දැන් ලාභය ලැබුණට පස්සේ විතර්ක විනිශ්චය කරනවා. විතර්ක විනිශ්චය කරාට පස්සේ ඒකේ ඡන්ද රාගය ඇති වෙනවා.
චන්ද්‍රාගය ඇති වුණාට පස්සේ පින්වත්නි අධ්‍යවසානීය කියලා කියනවා. කියන්නේ මේව මගේ දේවල් මාත් එක්ක ඉන්න ඕනි දේවල් කියන බලවත් ආත්මීය සංඥාවක් ඇත ගන්නවා පින්වත්නි. ඒක බැහැ ගන්නවා. මේක ඇති වෙන්නේ චන්ද්‍රාගය නිසා. ඒ අධ්‍යවසානීය ඇති වුණාට පස්සේ පරිග්‍රහය කියන්නේ තණ්හාවෙන් තෘෂ්ණා දෘෂ්ටි කියන දෙකෙන් මමත්වයෙන් මාන්නයෙන් අල්ලා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේකට මසුරු බවක් ඇති වෙනවා. මේක තවත් කෙනෙකු සතු වේ කියලා බයක් ඇති වෙනවා. ශෝකයක් ඇති වෙනවා. මගේ කියලා අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඒව රකින්න සිද්ධ වෙනවා. බලන්නකෝ මේ උපාදානීය වස්තුන් වලට අපි ගිහිල්ලා තියෙන හැටි. අර පරේෂණය කියන එක එතනින්ම කැඩෙන්න. කියන්නේ අනුශය අවස්ථාවෙම මේ හැඟීම් වලට පාර දෙන්න. අනුශය වශයෙන්ම මේව දුරු කරලා දාන්නයි මගේ රත්තරන් පින්වත්නි මේ විපස්සනාවන් වඩන්න දීලා තියෙන්නේ. යමෙක් මේ විපස්සනාවන් වැඩුවොත් ඒ වැඩන විපස්සනා ඔස්සේ මගේ රත්තරන් පින්වත්නි නැවත නැවත සංස්කාර නිමිති අල්ලගන්න නැතුව සැපෙන් අල්ලගන්න නැතුව දුක්ඛානුපස්සනාව දැකලා ශුන්‍යතානුපස්සනාව දැකලා අනාත්තානුපස්සනාව දැකලා මේව දුරු කරලා දැමීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් එතනටපත් වෙන්නයි මේ විපස්සනා මාර්ගය ඔබට කියලා දෙන්නේ. ඒ නිසා මේවා දැනගෙන දැකගෙන මේ ලැබපු මනුස්ස ජීවිතේ මේවා තේරුම් අරගෙන මේ වගේ ඊතර වෙලා යන්න ඔබ දැඩි වීරියක් ඇති කරගන්න ඕනේ. අද දවසේ ධර්මදේශනාව සඳහා ලැබිච්ච කාලේ මේන් අවසන් වෙලා තියෙන නිසා පින්වතුන්ලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ ඔබ ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ යම් කුසලයක් තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ සියලුම කුසල් ඔබට මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණීය සුවසේම සාක්ෂාත් කරගන්නට හේතු වේවා. පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා කියලා සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනෙක්ටම ඒ වගේම සාදු හිතකින් පවා මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කළ සෑම සියලු දෙනෙක්ටම ධර්ම දානී දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ලට ඒ වගේම ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ මේ ධර්ම දේශනා මාලාව මෙහෙවන ගයාන් පුතුණුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණීය සුවසේම සාක්ෂාත්ව මේ ගොහරතර සසරින් මිදී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණීය සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ තමුත්තේකම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝ සැපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි අරමුණු පෙරදරි කොටගෙන වරකාපොළ මෙනේරි පිටියේ පදිංචි KDSK චන්ද්‍රසිරි සහ EW අමිලා සඳමාලි යන අය විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ 2020 වසරේ නොවැම්බර් මාස 20 වෙනි දින පරලෝක ප්‍රාප්ත වූ KD
මේදිරිස් මහතාට පින්පෙත් අනුමෝදන් කිරීමත් 1996 වසරේ පරලෝ සැපත් වූ ආදරණීය ආච්චි අම්මා වන ඩී.පී. රොසලින්නෝනා උපාසිකා මාතාවට පින්පෙත් පැමිණවීමත් 2004 වසරේ ජුලි මාස පළමු වන දින පරලෝ සැපත් වූ ආදරණීය නැන්දනිය කේ.ඩී. චන්ද්‍රලතා යන අයට පින්පෙත් ප්‍රාර්ථනා කිරීමත් 1997 වසරේ ජුලි මාස දෙවන දින පරලෝ සැපත් වූ කේ.ඩී. සමන්ත පුෂ්පකුමාර යන අයටත් ගලපිට මඩ සක්වාරිය පදිංචිව සිටි එච් සර්වානිස් ආදරණීය සීයාට සහ පොඩි අම්මා ආච්චි අම්මාටත් එච් සිරිසේන එච් ගුණදාස එච් තිලකරත්න ආදරණීය සොහොයුරන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම ඔවුන්ගේ අරමුණක්ව තිබුණා. ඒත් එක්කම ඊ.ඩබ්ලිව්. අමිලා සඳමාලි මහත්මියගේ ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් WM වීරකෝන් බණ්ඩා සහ RM ප්‍රේමාවතී දෙපළට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් කේ.ඩී. චන්ද්‍රසිරි මහතාට සහ එච් ශ්‍රියානි මල්ලිකා මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අඹගස්තැන්න අත්තනගොඩ බලංගොඩ සියලු නෑදෑයින්ට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් විදුන්දි ගනුල්යා චන්ද්‍රසිරි ආදරණීය දියණියගේ සියලු අපල උපද්‍රව දුරු වේ අධ්‍යාපන කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වීමටත් දරුවාගේ රැකී රක්ෂා කටයුතු දියුණු වීමට සහ ලෝකවාසී සියලු දෙනා බුද්ධෝත්පාද කාලයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන උතුම් අමා මහ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.